right එතකොට පද්ධතියක් කියනකොට මම මෙතෙන්ද කිව්වා ඔයගලන්ට නේද ඔයගොල්ලෝ ඔය පැත්තෙන් උපකල්පනය කරන්න ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් ටීම් එකක ඉන්න ප්‍රොජෙක්ට් මෙම්බර්ස්ලා මම ක්ලයන්ට් විදිහට හිතා ගන්න කියලා තැන ඉඳලා තමයි මම කිව්ව ඔයගලන්ට කතා මේ ගැන ඔළුවට දාගන්න කියන්නේ. එතකොට මුලින්ම ඔයගලන්ට සිස්ටම් එකක් හදන්න දුන්නොත් ඒ සිස්ටම් එක හදන්න කියන ක්ලයන්ට් මෙතන උදාහරණයේදී මම ඔයගලන්ට කිව්වොත් සිස්ටම් එක හදන්න කියලා ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මගේ උවමනාව මොකක්ද කියන එක විශ්ලේෂණය කරගන්න එක. ඒතර ඒකට අපි කියනවා මූලික විශ්ලේෂණය සිද්ධ කර ගැනීම කියලා. මෙතෙන්දී මගේ උවමනාව ගොඩාක් ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නැහැ ඔයගොල්ලෝ. සරලව ප්‍රශ්න කිහිපයක් අහලා තත්ත්වය මොකක්ද කියලා බලලා අවශ්‍යතාවය හඳුනා ගැනීමක් සිදු කරනවා. right? ඒතර අවශ්‍යතාවයට අදාළව විකල්ප විසඳුම් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන විකල්ප විසඳුම් වලින් මම යම් කිසි සොලියුෂන් එකක් ඔයගොල්ලෝ සොලියුෂන්ස් කීපයක් දුන්නම උදාහරණයක් විදිහට ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් මට හදා ගන්න ඕන නම් ඔයගොල්ලෝ මට ප්‍රොජෙක්ට් ටීම් එක විදිහට ඔයගොල්ලෝ මට ප්‍රොපෝස් කරන්න පුළුවන් මොබයිල් බේස් ඇප්ලිකේෂන් එකක් හදන්න නැත්නම් වෙබ් බේස් ඇප්ලිකේෂන් එකක් හදන්න එහෙමත් නැත්නම් ස්ටෑන්ඩ් ලෝන් ඇප්ලිකේෂන් එකක් එක ඩිවයිස් එකකට විතරක් අවශ්‍ය වෙන ඇප්ලිකේෂන් එකක් හදාගන්න එහෙම විසඳුම් කීපයක් ඔයගොල්ලෝ මට දෙන්න පුළුවන්. මම ඒකෙන් මට හොඳයි කියලා හිතන විසඳුම මම තෝරගත්තයින් පස්සේ ඕගොල්ලෝ ඒ විසඳුම සම්බන්ධයෙන් මේ කියන්නේ ක්ලයන්ට් ඉල්ලන විසඳුම එයාට අචීව් කරන්න පුළුවන්ද ළඟා වෙන්න පුළුවන්ද කියන එක ගැන හොයලා බලනවා ශක්‍යතා දෙන්නේ සිද්ධ කිරීමෙන් right ඒකට තමයි අපි කිව්වේ feasibility study එකක් කියලා ඉංග්‍රීසියෙන්. ඊට මේ feasibility study විවිධ පැති වලින් කරන්න පුළුවන් බහුලව සිද්ධ වෙන feasibility study set එකක් තමයි මෙතන මම දාලා තියෙන එකක් තමයි තාක්ෂණික ශක්‍යතාව අපි ඔය ගැන කතා කරා නේද මේ කියන විසඳුම සම්බන්ධයෙන් තාක්ෂණිකව client කියන කෙනා satisfied එයා ගාව අවශ්‍ය තාක්ෂණික තත්වයන් තියෙනවාද right ඒක devices පැත්ත වෙන්න පුළුවන් එයාට අවශ්‍ය වෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය නම් ඒ කනෙක්ෂන් එක පැත්ත වෙන්න පුළුවන්. ඒ කියන ටෙක්නිකල් පැත්ත ගැන තමයි එතනදී කතා බහ කරන්නේ සහ හොයා බැලීම සිද්ධ කරන්නේ. ඒතර ප්‍රොජෙක්ට් ටීම් එක විදිහට ඔයගලන්ට ඒක හොයලා බලලා අපි සාමාන්‍ය feasibility study එක කරලා ඉවරයින් පස්සේ feasibility report එකක් දෙනවා. right? ඒකට report එකේ පෙන්නන්න පුළුවන් අදාළ client ගාව තියෙන්නේ මොන වගේ feasibilities නැත්නම් එයාගේ තියෙන හැකියාවට අනුව එයා ඉල්ලන solution එක කොයිතරම් ළඟා විය හැකිද ළඟා වෙන්න පුළුවන් නම් ඒක මොන විදිහටද දෙන්නේ ළඟා වෙන්න නොහැකි නම් ඒ මොන හේතු මතද ඒක ළඟා වෙන්න බැරි වෙන්නේ කියන දේවල් දෙන්න පුළුවන් සහ ඔයගලන්ට ප්‍රොපෝස් කරන්නත් පුළුවන් මොන වගේ සොලියුෂන්ස්ද මේ feasibility එක කියන්නේ යම්කිසි කියන්නේ client ඉල්ලන දෙයට ළඟා වෙන්න බැරි නම් මොන වගේ දේවල්ද client ගේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕනේ කියන එකත් ප්‍රොපෝස් කරන්න පුළුවන් right එතකොට ඒ වගේම economical feasibility සරලව ගොස් මුදල් තියනවාද කියන එක right ඒ වගේම මුදලට සාපේක්ෂව එයාට එන රිටර්න් එක මොකක්ද කියන එක ගැනත් අපි feasibility study එකේදී සඳහන් කරන්න ඕනේ. දැන් යම්කිසි සිස්ටම් එකක් හදන්න කිව්වම project team එක එකතු වෙලා ඒක බජට් කරලා කැල්කියුලේට් කරලා බලනවා කොච්චර වියදමක් මේකට යනවද. ඒ වියදම client ඉදිරිපත් කරනකොට client තියෙන්න ඕනේ මම මෙච්චර වියදමක් කරාම මට එන රිටර්න් එකක් මොකක්ද කියන එක තියෙන්න ඕනේ. කියන්නේ මට මොන වගේ දෙයක්ද හම්බ වෙන්නේ මේකෙන්. right ඒක කොහොමද මගේ ආයතනයට හෝ ව්‍යාපාරයට හෝ පුද්ගලිකව හෝ බලපාන්නේ. අවශ්‍යතාවය සන්තුෂ්ත කරනකොට කොහොමද ඒක මට ලාභදායී වෙන්නේ කියන එක. right ඊළඟට operational feasibility මෙහෙයුම් ශක්‍යතාවය. මේ සිස්ටම් එකත් එක්ක operations කරගැනීමේ හැකියාව තියෙනවා. සිස්ටම් එකත් එක්ක interact වෙන්න හැකියාව තියෙනවා. ඒ පිළිබඳ දැනුම තියන අය ඉන්නවද? ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෙන දැනුම ලබාගත හැකි ක්‍රම තියෙනවද? right ඒවට අවශ්‍ය skills මේ ආයතනයේ සතුයිද? right ඔය කියන දේවල් ටික operational feasibility පැත්තෙන් බලනවා. ඊළඟට organizational feasibility. ඒකට organization එකක් විදිහට මේ සිස්ටම් එක හදලා දුන්නායින් පස්සේ organization එකේ nature එක කොහොමද මේ සිස්ටම් එකට respond කරන්නේ? ඒකේ ස්වභාවය. ඒකට ඒ ආයතනයේ ස්වභාවයත් එක්ක මේක ගැලපෙනවාද? දැන් සමහර වෙලාවට සමහර clientsලා විසඳුම් ඉල්ලන්න පුළුවන් මේක ආයතනයකට කිසිසේත්ම ගැලපෙන්නේ නැති. right එහෙම වුණාම ඒ වගේ දේවල් වලදී
ප්‍රොජෙක්ට් ටීම් එකට ඉදිරිපත් කරන්න වෙනවා මේක මේ වගේ දෙයක් එක්ක මේක ගැලපෙන්නේ නැහැ මේක කනෙක්ට් කරගන්න අපහසුයි කියන එක. right එතනදී එක එක දේවල් වෙන්න පුළුවන් ආයතනයේ සේවකයන්ගේ තියෙන යම් සීමා කිරීම වෙන්න පුළුවන් ආයතනයට අදාළව තියෙන නීති රීති වලට තියෙන සීමා කිරීම වෙන්න පුළුවන් නැත්නම් රටකට අදාළව ආයතන සම්බන්ධයෙන් තියෙන නීති රීති වෙන්න පුළුවන් right ඔය වගේ ගොඩාක් හේතු බලපානවා organizational feasibility එක හොයා බැලීම සහ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වනකොට. එතකොට මේ feasibility study එක සිද්ධ කරලා ඉවරනයින් පස්සේ ඒකේන report එක මත තමයි තීරණය කරන්නේ ඇත්තටම. ඉතින් තමයි solid answer එකක් එන්නේ. අපි කියනවා project එකට green light එක හම්බ වෙනවා කියලා. right සාමාන්‍යයෙන් traffic එක green light එකක් කියලා කියන්නේ ඉස්සරහට යන්න කියන එකනේ. ඒතර project එකට real green light එක හම්බෙන්නේ මේ feasibility study එකත් එක්ක. feasibility study එක client දුන්නම client පුළුවන් report එක දිහා බලලා තීරණය කරන්න මම මොන තැනද ඉන්නේ මොනවාද මගේ තියෙන අඩුපාඩු මොනවාද මං ගාව මේ වෙනුවෙන් තියෙන දේවල්. ඒතර මම කොහොමද මේ වැඩේ මේ project team එකට කියලා කරගන්නේ කියන එක. ඒතර එතෙන්දී ඇත්තටම client ගේ පැත්තට හැකියාව වෙනවා project එක ඉස්සරහට කරනවද නැද්ද ඒක නතර කරනවද නැත්නම් ඒ සම්බන්ධයෙන් වෙන විකල්ප වෙන විසඳුමකට යනවද එහෙම නැත්නම් එයාට තියෙන අපහසුතාවන් ගැටලු ටික විසඳගෙන ඉස්සරහට යනවද කියන එක right ඒතර මේ මම කලින් කිව්වා feasibility study එක දෙන එක ගොඩක්ම වැදගත් වෙන්නේ project team එක පැත්තට මොකද project team එකට එතකොට assurance එකක් තියෙනවා ඒගොල්ලෝ කල්ැතුව මේ ගැන client දැනුවත් කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයේ project එකක් මෙතන තියෙන්නේ මේ සම්බන්ධ දෙයක් කරන්නේ ඒකට ඒ ගැන දැනුවත් වෙලයි client මේකට අත ගන්නවා right ඒක හරියට අපි නේද ගංගක වැවක තියෙන වතුරේ ගැඹුර ගැන දන්නේ නැතුව වතුරට බැහිමක් නෙවෙයි මේ කරන්නේ project team එක කියලා කියනවා මෙන්න මේක තමයි අපි යන මාවත සහ අපි යන පිළිවෙල ඒකට මේ ආකාරයේ ගැටලු තියෙනවා client ගාව මේ ආකාරයේ පහසුකම් තියෙනවා ඒතර client එන්නේ පූර්ව දැනුවත් වීමක් ඇතිව මම මේ වැඩේ කරන්න පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද කියන්නේ feasibility study එකක් නොකර project එකකට අත ගැහුවොත් client හැකියාව තියෙනවා යම් කිසි අවස්ථාවක එයාට තේරුණොත් මොකක් හෝ හේතුවක් නිසා මේ project එක ඉදිරියට කරගෙන යෑමේ හැකියාවක් නැහැ කියන තැනකදී එයාට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් මේක ඉදිරියට ගෙන යාමෙන් පළක් වෙන්නේ නැහැ මට මේක කරන්න බෑ ඔයගොල්ලෝ මේ කරන්න හදන දේ මට ගැලපෙන්නේ නැහැ හෝ සෙට් වෙන්නේ නැහැ කියන තැන. එතනදී ප්‍රොජෙක්ට් ටීම් එකට ආගියු කරන්න බෑ මේ feasibility study එකක් ඒගොල්ලෝ කරලා දීලා නැත්තම්. right? එතනදී client සම්පූර්ණ හැකියාව තියෙනවා මට මේ product එක එපා කියලා අතහැරලා දාලා නතර කරලා ඉන්න. right? හරි. එතකොට feasibility study එක සිද්ධ කරලා ඉවර වුණායින් පස්සේ දැන් client idea එකක් තියෙනවා මේක කොහොමද කරගෙන යන්නේ ඉස්සරහට. ඒකට client ගේ හැකියාව අනුව client ඔව් කියලා කිව්වොත් ඉස්සරහට යන්න කියලා කිව්වොත් ඊළඟට project team එකට තියෙන බරපතලම කාර්යය තමයි analyzing part එක විශ්ලේෂණය කිරීමේ part එක. right? එතකොට අර මූලික ගැටලුව විශ්ලේෂණය කරගත්තා. ඊළඟට විකල්ප විසඳුම් දුන්නා. ඊළඟට ශක්‍යතා අධ්‍යයනය කරා. දැන් පද්ධතිය විශ්ලේෂණය කරනවා ශක්‍යතා අධ්‍යයනයෙන් බලලා client ගෙන් ඕකේ එක හම්බෙච්ච නිසා. දැන් මෙතනදී පද්ධතිය ගැඹුරින් විශ්ලේෂණය කර ගැනීමක් කරනවා. අර මූලික විශ්ලේෂණය වගේ නෙවෙයි. right? ඒතර මේ සඳහා software industry එකේ එක එක ආකාරයේ tools පාවිච්චි වෙනවා. right? එතනින් අපේ විභාගේ focus කරලා අපිට කතා බහ කරන්න තියෙන්නේ data flow diagram. සිංහලෙන් අපි කියනවා දත්ත ගැලීම් සටහන් කියලා data flow diagram right එතකොට මේ DFD කියලා අපි කෙටියෙන් කියනවා මේ data flow diagram එකේ පෙන්නනවා කොහොමද මේ පද්ධතිය එක්ක සම්බන්ධ වෙන පිරිස පද්ධතිය වෙත එවන දත්ත මොනවද පද්ධතියෙන් ලබා ගන්න දත්ත මොනවද කියන එක ඒ වගේම තමයි ඒ පද්ධතිය වෙත එවන දත්ත කොහෙන්ද එන්නේ කොතනටද ගබඩා වෙන්නේ මොන විදිහටද ඒක සැකසෙන්න ඕනේ කියන එක ගැන අයිඩියා එකක් මේ කියන ඩිසයින් එකේ සිද්ධ කර ගන්නවා. ඒ වගේම තමයි ඔය දත්ත විශ්ලේෂණයේ තව tools පාවිච්චි වෙනවා. right ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට පේනේවි business activity model කියලා එකක් අපි හඳුන්වනවා BAM එකක් කියලා.
කතා බහ කරනවා අඳින්නේ නැහැ. කතා බහ කරනවා මොන වගේද කියන එක. එතකොට ඒ වගේ tools විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒතකොට මේ සිස්ටම් එකක් හදනවා ඩෙවලොප් කරනවා කියන එකේදී මූලිකව අපි අරගත්තොත් අපිට තියෙන ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එක හදන්නත් දත්ත කබඩා කරලා තියාගන්න අවශ්‍ය ඩේටාබේස් එකක් මේන්ටේන් කරගන්න. ඔය දෙක තමයි මූලික දේවල් ටික වෙන්නේ. ඒතර එතනට නිකන් අත ගහන්න බෑ. හරි ප්ලෑන් එකක් ඇතුලේ අත ගහන්න ඕනේ මොන විදිහටද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. right? එතකොට මුලින්ම මේ දේවල් විශ්ලේෂණය කරගන්නකොට ප්‍රොජෙක්ට් ටීම් එකක් මුලින්ම කරන දේ තමයි මේ පද්ධතියක් වෙනුවෙන් මේ අපි හදන්නේ ක්ලයන්ට් අදාළව තියෙන පද්ධතියනේ. ක්ලයන්ට් ඉල්ලන පද්ධතියනේ. අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට් ටීම්ස් හිතලා පද්ධති නිර්මාණය කරන්නේ නැහැ. ඒවා පොදු ඒවා නෙවෙයි. හරි. පොදු ඒවා නෙවෙයි. right? එතකොට සාමාන්‍ය ක්ලයන්ට්ගේ ඉල්ලීමට අනුව පද්ධතිය නිර්මාණය කරනකොට ඒගොල්ලෝ මුලින්ම කරන දේ තමයි මේ දැනට පවතින පද්ධතිය විශ්ලේෂණය කරගන්න. right? ඔයගලන්ට කිව්වොත් මට ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක හදලා දෙන්න කියලා. ඔයගොල්ලෝ මුලින්ම කරලා බලන්න ඕනේ දැන් මම දැනට කොහොමද ශිෂ්‍යයන්ගේ දත්ත තියාගන්නේ. එතකොට සමහර වෙලාවට මම එහෙම කිසිම දත්තයක් තියාගන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි කියනවා අර මුල සිට ආරම්භ කිරීමක් කරනවා කියලා. ඇත්තටම දැන් පද්ධතියක් නැහැ. එතකොට ක්ලයන්ට් එක කතා බහ කරගන්න වෙනවා right. ඔයා මොන වගේ දෙයක්ද මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මොන විදිහටද ශිෂ්‍ය දත්ත තැන්පත් කරගන්න බලන්න. ඒ වගේ තැනකට එන්න. එහෙම නැතුව දැනටත් manual system එකක් යනවා නම් මේ system එකක් කියන එක ළමයි හොඳට මතක තියාගන්න existing system නැත්නම් current system කියන එක මේක manual system එකක් වෙන්න පුළුවන් semi automated ඒ කියන්නේ භාගයක් manually භාගයක් computerized එහෙම වෙන්නත් පුළුවන් already computerized solution එකක් වෙන්නත් පුළුවන් right දැන් ඒකට වඩා advanced එකක් තමයි අපෙන් හදලා ඉන්නේ එතකොට මුලින්ම මේ පද්ධතියේ දැනට තියෙන తත්වය විශ්ලේෂණය කරගන්න ඕනේ. ඔය විශ්ලේෂණය කරගන්නකොට කරන ප්‍රධානම විශ්ලේෂණයක් තමයි මේ අවශ්‍යතා විශ්ලේෂණය. දැනට තියෙන පද්ධතියේ අවශ්‍යතා මොනවද? requirement analysis කියලා අපි කියනවා. එතකොට මේ requirement analysis කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. right? ඔය බෙදෙන කොටස් දෙක තමයි අපි පද්ධතියක තියෙන අවශ්‍යතා හඳුන ගන්නවා functional requirements කාර්යබද්ධ අවශ්‍යතා කියලා ඒ වගේම non functional requirements කියලා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා right ඒක කාර්යබද්ධ අවශ්‍යතා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා අපි වෙන් කිරීමක් සිදු කරනවා එතකොට මේ කාර්යබද්ධ අවශ්‍යතාවක් කියලා කියන්නේ පද්ධතියකින් යම් කිසි දෙයක් සිද්ධ වෙනවාද අන්න ඒ පද්ධතියෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙන අවශ්‍යතාවන් නැත්නම් සරලව කිව්වොත් පද්ධතියෙන් සිදු කරන කාර්යයන් මොනවද කියන එක තමයි අපි කාර්යබද්ධ අවශ්‍යතා එක්ක කතා බහ කරන්නේ right ඊළඟට කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන තැනට ආවයින් පස්සේ අපි කතා කරනවා මේ පද්ධතියට සම්බන්ධව තියෙන limitations සීමාවන් මොනවාද කියන එක right එතකොට ඒතනදී හරියට අපි කියන්නේ පද්ධතියෙන් දැන් උදාහරණයක් විදිහට අපි පෑනක් අරගත්තොත් සිස්ටම් එකක් කියලා පද්ධතියක් විදිහට පෑනක් අරගත්තොත් පද්ධතිය තියෙන කාර්යබද්ධ අවශ්‍යතාවයක් තමයි ලියන්න පුළුවන් වෙන්න ඕන පොතක ලිවීමට හැකි විය යුතුයි බොහොම සරල කාර්යබද්ධ අවශ්‍යතාවක් right එතකොට කොච්චර කාලයක් මේ පෑනෙන් ලියන්න පුළුවන්ද කොපමණ කාලයක් ලියන්න පුළුවන්ද කියන එක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය right ඒක කාර්යබද්ධයි කියන නමින්ම අපිට අඳුර ගන්න පුළුවන් සිස්ටම් එකෙන් කරන වැඩේට සම්බන්ධ අවශ්‍යතාවන් තමයි අපි කාර්යබද්ධ අවශ්‍යතාවන් කියලා නිර්වචනය කරන්නේ ඒ කාර්යබද්ධ අවශ්‍යතාවන් කොච්චර සීමාවන් යටතේ නැත්නම් කොච්චර හොඳින් ඉටු වෙනවාද කොච්චර ප්‍රමාණයකට ඉටු වෙනවාද කියන එක ගැන තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාව වලින් අපි සඳහන් කරන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න පද්ධතියකට කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන දෙකම අනිවාර්යෙන් පවතිනවා. එහෙම නැතුව කාර්යබද්ධ අවශ්‍යතා විතරක් පවතිනවා කියලා දෙයක් නැහැ. අනිවාර්යෙන් දෙකම පවතිනවා.
ඔය පවතින ආකාර දෙකේ තව බෙදීමක් සිද්ධ වෙනවා. ඒ තමයි අත්‍යවශ්‍ය කාර්යබද්ධ අවශ්‍යතා. අනිවාර්යෙන් තියෙන්න ඕන දේවල්. right? දැන් පැනක් අරගත්තොත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. right? ඒක අනිවාර්ය කාර්යබද්ධ අවශ්‍යතාවයක්. නේද? එතකොට පෑන අරගත්තොත් පෑනට අදාළව තියෙන ලියන තීන්ත වර්ගය. right? ඒක පෑනින් ලියන අවස්ථාවේදී පිටුව බොඳ වෙන්නේ නැති වෙන විදිහට ලියා ගන්න පුළුවන්. right? එහෙමත් නැත්නම් පෑනේ බෝල් පොයින්ට් එක අපි පාවිච්චි කරන පෑනේ අපි අඳින ඉරේ ප්‍රමාණයේ අඩු වැඩි බව. ඒක අපි කියනවා ඉර හීනි නම් වඩා ලස්සනට අපිට අකුරු ලියන්න පුළුවන් කියලා. එතකොට බෝල් පොයින්ට් එකේ ප්‍රමාණය අඩුවීම කියන එක තිබුණොත් හොඳ දෙයක්. right? අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි, තිබුණොත් හොඳ දෙයක්. nice to have. right? එතකොට ඒ වගේ කාර්යබද්ධ අවශ්‍යතා මේ පින්තූරය ඔයගලන්ට පේනවා වගේම essential and nice to have අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන කියන කොටස් දෙකකට කැඩෙනවා. කාර්යබද්ධ නොවන අවශ්‍යතා අපිට පුළුවන් අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන කියන තැනට වර්ග කරලා පෙන්නන්න. ඒ වගේම තමයි මේක අපි ලියනකොට මෙන්න මේ අපි මේකට කියනවා IEEE ස්ටෑන්ඩඩ් එක කියලා. right? ඔන්න ඔය කියන සම්මතයට අදාළව ලියන්න ඕන. right? ඒ කියන්නේ ඔයගොල්ලෝ කාර්යබද්ධ අවශ්‍යතාවයක අත්‍යවශ්‍ය කාර්යබද්ධ අවශ්‍යතාවයක් නම් ඔයා ලියන වාක්‍ය ඇතුලේ යුතුයමය ඉංග්‍රීසියෙන් අපි පාවිච්චි කරන්නේ shall කියන වචනේ යුතුයමය කියන වචනය පාවිච්චි වෙන්න ඕන. right? එතකොට පෑනක් සම්බන්ධයෙන් අපි අරගත්තොත් නේද? ලිවීමට හැකිවිය යුතුයමය කාර්යබද්ධ අවශ්‍යතාවය. right? ඊළඟට අපේ පෑනට අදාළව තියෙන ප්‍රොටෙක්ෂන් එක ක්ලිප් එකක් සම්බන්ධ කර තිබීම. right? ඒක ඇවිල්ලා ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන දෙයක්. right? අපේ කාර්ය කරන්න ක්ලිප් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. right? එතකොට අපිට ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් විදිහට දාන්න පුළුවන් නේද? පෑනෙහි තුඩ ආරක්ෂා කර ගැනීම සඳහා වැස්මක් නැත්නම් ක්ලිප් එකක් තිබිය යුතුයමය. right? අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. right? ওই විදිහට අපි බලනවා අපේ සිස්ටම් එකක අනිවාර්යෙන් තියෙන්න ඕන කාර්යබද්ධ අවශ්‍යතා මොනවාද? තිබුණොත් හොඳ ඒවා මොනවාද? ඒ දෙකම අපි ලයිස්තුගත කර ගන්න ඕනේ. කාර්යබද්ධ නොවන පැත්තෙනොත් අනිවාර්යෙන් තියෙන්න ඕන දේවල් මොනවාද? තිබුණොත් හොඳ දේවල් මොනවාද කියන. right? එතකොට අනිවාර්යෙන් තියෙන්න ඕන ඒවා අපි ඉවර කරනවා යුතුයමය කියන වචනේ. තිබුණොත් හොඳ දේවල් අපි ඉවර කරනවා යුතුය කියන වචනේ. right? එතකොට ඒක කාර්යබද්ධ වේවා කාර්යබද්ධ නොවන වේවා අවශ්‍යතාවය අත්‍යවශ්‍ය බව සහ අත්‍යවශ්‍ය නොවීම මත පාවිච්චි වෙන වචන දෙකක්. පැහැදිලිද? කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කියන කතාව. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. right. ළමයි පැහැදිලි නේද? ළමයි පැහැදිලිද පැහැදිලි නැද්ද? මාව ඇහෙනව නේද ඔය පැත්තට ක්ලියර්ලි? right. හරිනවා. ඕකේ රොෂ්මික. හරි. 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 එහෙනම් අපි මේක ලියාගමු පොතට. right? ටියුට් සමහර අය ඇවිල්ලා අරගෙන ගියා. අරගත්තේ නැති කට්ටිය කලෙක්ට් කරගන්න.
පැහැදිලි නැති මොනවා හරි තියෙනවා නම් කියන්න ළමයි මේ සිංහලෙන් තියෙන ටික විතරක් ලියාගත්තම ප්‍රමාණවත්. ළමයි ඉවර වෙච්ච ගමන් කියන්න.
ඉවරද ළමයි? right. තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. right. ඕගොල්ලන්ගේ ඔව් මෙන්න මෙතන ඒක අපි දැන් නෝට් එකේ ලියපු නිසා කමක් නැහැ මම මෙතන නෝට් එක ඔයගලගේ printed note එකේ තියෙනකොට තියෙන්නේ ඊට වැදගත් අවශ්‍යතා අර්ථ දක්වන්නේ shall යනුවෙන් අත්නම් හොඳයි සිතන අවශ්‍යතා should යනුවෙන් අර්ථ දක්වයි කියලා ඒක දැන් ඔයගලගේ මෙතන නෝට් එකේ කියලා තියෙන නිසා යුතුය යුතුයමයි කියන දෙක ඒ විදිහට පාවිච්චි කරන්න සහ මෙතන මම මේ උදාහරණ ටික දීලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් right ඕක තන්ට පොඩ්ඩක් සිංහලෙන් ලියා ගන්න ළමයි මම මෙතන දැන් සිංහලෙන් ලියන්නම් මේ තියෙන දේවල් ටික right ටියුට් එක ගත්තේ නැති කට්ටිය ඔයගලගේ ඩයග්‍රෑම් එකට යටින් ශිෂ්‍ය තොරතුරු පද්ධතියක කාර්යබද්ධ අවශ්‍යතා කියලා ලිස්ට් කරගත්තට කමක් නැහැ right ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එකේ සිංහල වචනේ ලියා ගන්න ළමයි right මම මෙතන දේවල් ටික සිංහලෙන් ලියාගෙන යනවා ළමයි මම කියවන්න නේද ලියනට වැඩි එක ලේසි right හරි පළවෙනි එක ලියා ගන්නකො චරිත සහතිකයක් සකස් කිරීමට හැකි විය යුතුයමය චරිත සහතිකයක් සකස් කිරීමට හැකි විය යුතුයමය දෙවෙනි එක පාසල හැර යාමේ සහතිකයක් පාසල හැර යාමේ සහතිකයක් සකස් කිරීමට හැකි විය යුතුයමය පාසල හැර යාමේ සහතිකයක් සකස් කිරීමට හැකි විය යුතුයමය පාසල හැර යාමේ සහතිකයක් සකස් කිරීමට හැකි විය යුතුයමය තුන්වෙනි එක පැමිණීමේ තොරතුරු තබා ගැනීමට හැකි විය යුතුයමය
පැමිණීමේ තොරතුරු තබා ගැනීමට හැකි විය යුතුයමය. පැමිණීමේ තොරතුරු තබා ගැනීමට හැකි විය යුතුයමය. ශිෂ්‍ය තොරතුරු පස්වෙනි එක නෙවෙයි හතරවෙනි එක. ශිෂ්‍ය තොරතුරු නැවත ලබා ගැනීමට. ශිෂ්‍ය තොරතුරු නැවත ලබා ගැනීමට හැකි විය යුතුයමය. ශිෂ්‍ය තොරතුරු නැවත ලබා ගැනීමට හැකි විය යුතුයමය. පස්වෙනි එක පන්ති නායකත්වය පිළිබඳ තොරතුරු පන්ති නායකත්වය පිළිබඳ තොරතුරු තබා ගැනීමට හැකි විය යුතුයමය. ඊළඟ එක 6 වෙනි එක නැවත බාර නොදුන් පොත් පිළිබඳ තොරතුරු තබා ගැනීමට හැකි විය යුතුයමය. හත්වෙනි එක ක්‍රීඩා තොරතුරු තබා ගැනීමට හැකි විය යුතුයමය. 8 වෙනි එක ගුරු තොරතුරු තබා ගැනීමට හැකි විය යුතුයමය. ඊළඟට තියෙන්නේ should පැත්තෙන් 9 වෙනි එක වෙබ් අඩවිය
මත දැන්වීම වෙබ් අඩවිය මත දැන්වීම පළ කිරීමට හැකි විය යුතුය. right මේක web based solution එකක් වුණොත් මෙතනදී කතා කරලා තියෙන්නේ web based solution එකක් කියන තැන ඉඳලා ඒක නිසා වෙබ් අඩවිය මත දැන්වීම පළ කළ හැකි විය යුතුය. එතකොට ඒක අත්‍යවශ්‍ය කාර්යයක් නෙවෙයි, කාර්යබද්ධ අවශ්‍යතාවක් නෙවෙයි. තිබුණොත් හොඳ එකක්. right ඔතනදී දැන්වීම කියන්නේ ළමයි මේ කියන්නේ වෙන කාගේවත් ඇඩ්වර්ටයිස්මන්ට් කියන එක නෙවෙයි. ඒක වරහන් ඇතුලේ දාගන්න ශිෂ්‍ය තොරතුරු වලට අදාළව කියන එක. right කියන්නේ ශිෂ්‍යයන්ට දෙන්න ඕන දැන්වීමක් එහෙම දෙයක් ගැන අපි කතා කරන්නේ. ඊළඟට මාර්ගගත පෝර්ම ෆෝම්ස් වලට සිංහලෙන් කියනවා පෝර්ම කියලා. මාර්ගගත පෝර්ම පහසුකම ලබාගත හැකි විය යුතුය. ඔතන ඔයගලන්ගේ යුතුය යුතුයමය කියන වචන ගැන සැලකිලිමත් වෙන්න. දැන් should කියලා යන එකේ ඉන්නේ යුතුය කියන ටික. right ඊළඟට අවසාන එක ශිෂ්‍ය තොරතුරු මාර්ගගතව ලබාගත හැකි විය යුතුය. ශිෂ්‍ය තොරතුරු මාර්ගගතව ළමයි තපරයක් ඉන්න. ඒක දාන්න එපා ළමයි. ඒක එච්චර පොඩ්ඩක් කන්ෆ්ලික්ට් වෙන තැනක්. මොකද මේක ශිෂ්‍ය තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් වෙන්න ඕන කියලා අපි උඩ ලියලා තියෙනවනේ. එපා ඒක දාන්න. 11 වෙනි එක දාන්න එපා. right එතන ගැටලුවක් තියෙනවා. හරි. ඔතන පහළ තියෙනවා non functional requirements කාර්යබද්ධ නොවන අවශ්‍යතා. එතකොට ටියුටර් එක නැතුව ලියන අය උඩින් ලියවෙන්න ඕනේ ශිෂ්‍ය තොරතුරු පද්ධතියක කාර්යබද්ධ අවශ්‍යතා. ඒ ටික තමයි අපි දැන් ලිව්වේ. ශිෂ්‍ය තොරතුරු පද්ධතියක කාර්යබද්ධ අවශ්‍යතා. මෙතන ලියවෙන්න ඕනේ ශිෂ්‍ය තොරතුරු පද්ධතියක කාර්යබද්ධ නොවන අවශ්‍යතා. ශිෂ්‍ය තොරතුරු පද්ධතියක කාර්යබද්ධ නොවන අවශ්‍යතා. right එතකොට ඒකට අදාළව ලියවෙන පළවෙනි එක නා මිත්‍රශීලී අතුරු මුහුණතක්. friendly GUI එකක් graphical user interface එකක් කියලා කියන්නේ මිත්‍රශීලී GUI කිව්වොත් ඇත්තටම චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියන තැනට එන්නේ. අපි ඒක කෙටි කරලා ලියාගමු. මිත්‍රශීලී අතුරු මුහුණතක් සැපිය යුතුයමය. right දැන් friendly GUI එකක් කියන එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. නැත්නම් මිනිස්සු නැත්නම් පාවිච්චි කරන කෙනා ඒක පාවිච්චි කරන්න පෙළඹෙන්නේ නැහැ. right එතකොට ඒක හැබැයි අපේ කාර්ය સિદ્ધ කර ගැනීම සඳහා වන අවශ්‍යතාවක් නෙවෙයි. يعني අතුරු මුහුණත මිත්‍රශීලී වීම කියන එක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක්. right දෙවෙනි එක දැනට පවතින
මෘදුකාංග හා දෘඩාංග දැනට පවතින මෘදුකාංග හා දෘඩාංග දැනට පවතින මෘදුකාංග හා දෘඩාංග භාවිතයෙන් ළමයි භාවිතයට ගත හැකි විය යුතුයමය. දැනට පවතින දෘඩාංග හා මෘදුකාංග භාවිතයට ගත හැකි විය යුතුයමය. වරහන් ඇතුළේ දාගන්න පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා. right ඒ කියන්නේ සිස්ටම් එක ඉන්ස්ටෝල් කරනකොට ඕගලන්ගේ සිස්ටම් එකට යම්කිසි අලුතෙන් softwares දාන්නේ නැතුව තියෙන softwares සහ hardwares එක්ක පද්ධතිය වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. right දැනට පවතින දෘඩාංග හා මෘදුකාංග භාවිතයට ගත හැකි විය යුතුයමය. ළමයි මම ওই පැත්තට කියන එක පැහැදිලි නේද? කනෙක්ෂන් එක අන්ස්ටේබල් කියලා පණිවිඩයක් ආවා. හරි. තුන්වෙනි එක ඔව්. දැන් මේක මේ ලියලා තියෙන්නේ මේ උදාහරණය ගන්න කාලෙට සාපේක්ෂව. එතකොට ඒක අපි මෙහෙම ලියාගමු. දැනට ධාවනය වන මෙහෙයුම් පද්ධතිය හා දැනට ධාවනය වන මෙහෙයුම් පද්ධතිය හා ඉදිරියට නිර්මාණය වන මෙහෙයුම් පද්ධති සමග දැනට ධාවනය වන මෙහෙයුම් පද්ධතිය හා ඉදිරියට නිර්මාණය වන මෙහෙයුම් පද්ධති මත ධාවනය විය යුතුයමය. දැනට පවතින හා ඉදිරියට නිර්මාණය වන මෙහෙයුම් පද්ධති මත ධාවනය විය යුතුයමය. දැනට පවතින හා ඉදිරියට නිර්මාණය වන මෙහෙයුම් පද්ධති මත ධාවනය විය යුතුයමය. ඊළඟට තියෙන්නේ තිබුණොත් හොඳ nice to have කියලා කියනවා, නැත්නම් not essential කියලා අපි කියනවා. right එතකොට මේ හොඳට මතක තියාගන්න මේ දැන් මෙතන මේ දෙන උදාහරණ ඒ අදාළ පද්ධතියට අනුව තමයි අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන කියන කැටගරි වලට බෙදෙන්නේ. දැන් එක පද්ධතියකට අත්‍යවශ්‍ය නොවේ කියලා හිතන දෙයක් තව පද්ධතියකට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. right ඒක බේස් වෙන්නේ අවශ්‍යතාවය අනුව. right දැන් මෙතන මේ හතර වෙනියට කියලා තියෙන should be provide security for online transaction කියන එක අත්‍යවශ්‍ය නොවන එකක් පැත්තෙන් කතා කරලා තියෙන්නේ. මොකද පාසලක් කියලා කියන්නේ මුදල් ගණනක ඉතාම සීමිතව සිද්ධ වෙන දරක්. දැන් ඔයාලා e-commerce website එකකට අදාළව නම් ලියන්නේ මේක අනිවාර්ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. right
හරි හතරවෙනි එක ලියා ගන්න මාර්ගගත ගනුදෙනු සඳහා ආරක්ෂාව සැපයිය යුතුය මාර්ගගත ගනුදෙනු සඳහා ආරක්ෂාව සැපයිය යුතුය ළමයි යුතුය යුතුයමය කියන වචන ගැන හොඳට සැලකිලිමත් වෙන්න. පළවෙනි තුනේ තියෙන්නේ යුතුයමය කියන වචනේ. ඊළඟ දෙකේ තියෙන්නේ යුතුය කියන වචනේ. මාර්ගගත ගනුදෙනු සඳහා ආරක්ෂාව සැපයිය යුතුය. අන්තිම එක්කෙනා වෙබ් අතුරු මුහුණතක් සැපයිය යුතුය. හරි. එතකොට ඔය තමයි කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා හඳුනා ගන්න විදිය. දැන් ඕක සම්බන්ධයෙන් මේ අපි මේ කතා කරපු පොයින්ට් සම්බන්ධයෙන් ඔයගලගේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ පොඩි ප්‍රශ්න අහලා තියෙනවා සහ කලින් ඒ කියන්නේ ටිකක් පරණ අවුරුදු වල මේ කියන ගැටලුව මේ කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා හඳුනා ගන්නවා කියන එක ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා. right හරි මම දැන් ඔයගලන්ට structured question එකක් පෙන්නන්නම්. right එතනදී අඳුන ගන්න පුළුවන් කොහොමද මේ කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා තියෙන කියන කතා බහ papers වලට අරගෙන තියෙන්නේ කියන එක. right අපි එකක් try කරලා බලමු. right අපරකින් තමයි right එතකොට මේ තියෙන 2012 අවුරුද්දේ පේපර් එක. right හරි මේ බලන්න මෙතන පළවෙනි කොටසේ අහලා තියෙනවා පද්ධතියක් සඳහා සුදුසු අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන්න. එතකොට අර අපි සිස්ටම් පාඩම් පටන් ගන්නකොටම ලියපු අර්ථ දැක්වීම කෙලින්ම මේකට ලියන්න පුළුවන්. ඊට පස්සේ කියලා තියෙනවා ඉහත කොටසෙහි යෝජිත අර්ථ දැක්වීම යොදා ගනිමින් ජංගම දුරකථනයක් යනු පද්ධතියක් බව පෙන්වා දෙන්න. එතකොට මේ අර්ථ දැක්වීමට අදාළව ඔයගොල්ලෝ මෙතන තර්ක කරන්න ඕනේ. right අපි දැන් සාමාන්‍යයෙන් පද්ධතිය අර්ථ දක්වනවානේ. යම්කිසි component සමූහයක් කොටස් සමූහයක් අන්තර්ක්‍රියා කරලා ඊළඟට යම්කිසි පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සම්පත් සමූහයක් කියලා අපි සිස්ටම් එක අර්ථ දක්ව ගන්නවා. right ඔයගලන්ගේ නෝට් එකේ මුලට තිබ්බ විදිහට ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුක්තව සාමූහිකව ක්‍රියා කරන්නා වූ සම්පත් සමූහයක්. එතකොට මෙන්න මේක කොහොමද මොබයිල් ෆෝන් එකක් සිස්ටම් එකක් කියන එකට අර්ථ දක්වගන්නේ. ඒ කියන්නේ සරලව ඔයගලන්ට කියන්න වෙනවා මොනවාද තියෙන සම්පත් ඒගොල්ලෝ අන්තර්ක්‍රියා කරනවාද සාමූහිකව ක්‍රියා කරනවාද කුමන පොදු අරමුණක් සඳහාද මේ වැඩේ කරන්නේ කියන්නේ.
ඒකෝට ඒ කියන දේවල් ටික මෙතන ඔගොල්ලෝ අර්ථ දැක්වුවම ඒක පද්ධතියක් කියලා අර්ථ දක්ව ගන්න පුළුවන්. right? ඊළඟට C වලදී අහලා තියෙනවා සංවෘත්ත පද්ධතියක්ද විවෘත පද්ධතියක්ද ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න කියලා. right? ඒ වගේම තමයි ඊට පස්සේ අහලා තියෙනවා ෆන්ක්ෂනල්ද නන් ෆන්ක්ෂනල්ද කියන එක මෙන්න මේ අවශ්‍යතාවන් දෙකක් දීලා. කාර්යබද්ධ අවශ්‍යතාවන් කාර්යබද්ධ නොවන අවශ්‍යතාවන්ද මොනවද කියන එක අරගන්න කියලා. තනිකරම 2012 දෙවෙනි ප්‍රශ්නේ. තනිකරම හදලා තිබ්බේ ඔය අපි දැනට ඉගෙනගෙන තියෙන දේවල් වලින්. right? හරි. පොඩ්ඩක් පොත රිෆර් කරලා බලන්න මේ ටිකට උත්තර ලියා ගන්න. right? මම විනාඩි 10ක් දෙන්නම්. මම එතකන් මේ දේවල් ටික එකට එකතු කරලා ඔයගලන්ට පෙන්නන්නම්. right? පොතෙන් බැලුවා කියන්නේ ඔයගලගේ නෝට් එක රිෆර් කරාට කමක් නැහැ ළමයි. රශ්මික මම එවන්නම්.
right තමයි මං WhatsApp group එකට දානවා මේ ප්‍රශ්නේ right machine එක ළමයි power saving mode එකට වැටුණා දැන් light එන්නට නියමිතයි අපි බලමු ආවෙ නැතිනොත් මම ෆෝන් එකෙන් හරි කනෙක්ට් වෙනවා ළමයි ඔයගොල්ලෝ ලීව් වෙන්න එපා right හරි ඔක විනාඩි 15ක ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ විනාඩි 15ක් ගන්න එපා. right බලන්න පුළුවන් ද කියලා ඉක්මනට උත්තර ටික ලියා ගන්න. හරි කුසල් ඩිස්කනෙක්ට් වෙලා නේද හිටියේ පොඩ්ඩක් බලන්න මේ ප්‍රශ්නේ කරන්න කියලා දුන්න පුතේ උත්තර ලියන්න try කරන්න අපි විනාඩි 5:40 වෙන වෙලාව 5:50ට ඩිස්කස් කරන්න පටන් ගමු. මට විනාඩියක් දෙන්න ළමයි මට ගලනවා.
ළමයි ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න ලියන එක හෝ පැහැදිලි නැති හෝ නැත්නම් කොහොමද ලියන්නේ වගේ අයිඩියා එකක් ගන්න අවශ්‍ය නම් අහන්න. හරි. තරිඳු උත්තරයක් ආව බලමු. right. ඔව් තරිඳු පැහැදිලි කිරීම ගැටලුවක් නැහැ. ඔව්. හරි හොඳයි. B part එකත් okay. right. C part එක සංවෘත්තද විවෘත්තද කියන එක අපි කොහොමද ආගියු කරගන්නේ? එයා ඒ පද්ධතියට අදාළ පරිසරයත් එක්ක සංනිවේදනය කරනවද නැද්ද කියන එක අනුව. right. දැන් ජංගම දුරකථනය ගත්තොත් ජංගම දුරකථනයේ පරිසරය වෙන්නේ අපේ අවට පරිසරයනේ. ජංගම දුරකථනයට අදාළ ජංගම දුරකථනය කියන සිස්ටම් එකට අදාළ පරිසරය වෙන්නේ වායුගෝලය. මොකද අපි එකකින් තව කෙනෙක් එක්ක සම්බන්ධ වීමක් නේ කරන්නේ. එයා ලෝකයේ කොතන ඉන්නවද කියන එක අපි දන්නේ නැහැ. ඒක බලන්න ඕනේ ජංගම දුරකථනය බාහිර පරිසරයත් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද? ඔන්න ඔය කියන පොයින්ට් එක මත තමයි සංවෘතද විවෘතද කියන එක කතා බහ කරන්න වෙන්නේ. ඊළඟට කාර්යබද්ධද කාර්යබද්ධ නොවෙනද කියන එක අදාළව ඔයා මුලින්ම කියන්න ඕනේ කාර්යබද්ධද කාර්යබද්ධ නොවේද කියන එක මේ D part එකේ 1 සහ 2 කොටස් දෙකට අදාළව. ඊට පස්සේ කියන්න ඕනේ ඇයි එක කාර්යබද්ධ වෙන්නේ ඇයි එක කාර්යබද්ධ නොවෙන්නේ කියලා. ඒතර කාර්යබද්ධ වීම නොවීම කියන තර්කය අපිට ගොඩනගා ගන්න තියෙන්නේ කාර්යබද්ධ ක්‍රියාවක් කියලා කියන්නේ අපි අර ෂෝට් නෝට් එකේ ගැහුවේ පරිශීලකයා පද්ධතියෙන් බලාපොරොත්තු වෙන දෙයක් එහෙමත් නැත්නම් පද්ධතිය පරිශීලකයාට ලබා දීමට බලාපොරොත්තු වෙන කාර්යයක් තමයි කාර්යබද්ධ ක්‍රියාව කියලා කියන්නේ. කාර්යබද්ධ නොවන ක්‍රියාවක් කියලා කියන්නේ පද්ධතියට අදාළව තියෙන සීමා කිරීමක්. right. අන්න ඔය කියන points දෙකෙන් තමයි මේ රෝමානු අංක 1 සහ 2 කියන එක තර්ක කරන්න තියෙන්නේ. හරි. ඔය point දෙක අරගෙන නිකන් හිතලා ලියන්න බලන්න. අනිත් ඇත් ලියපු ටික මට එවන්න. එතකොට මට බලන්න පුළුවන් මොන වගේද ඔයගොල්ලෝ මෙතන කතාවට මේ කියපු දේ understand කරලා තියෙන්නේ කියන එක.
right තව වෙලාව ඕනේද නැත්නම් කතා බහ කරමුද කොහොමද ළමයි තත්ත්වය ඔව් ළමයි තව වෙලාව ඕනේද ළමයි මැෂින් එක ඕෆ් වෙයි ලයිට් පහට එනවා කිව්වට පහට දෙන්න කැමැත්තක් නැහැ වගේ ඒගොල්ලන්ට ළමයි තව වෙලාව ඕනේද ළමයි මාව ඇහෙනව නේද ඔය පැත්තට right හරි මම මෙතනින් හරි මම උත්තර ටික පෙන්නන්නම් ඔව් මේක ඉංග්‍රීසි වලින් මාකින් ස්කීම් එක තියෙන්නේ එතනදී අර මම කලින් කියපු විදිහටම පද්ධතිය අර්ථ දැක්වීම කරලා තියෙනවා system is a group of interrelated interacting resources forming a common goal right පොදු අරමුණක් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරීව කටයුතු කරන සම්පත් සමූහයක් right එතකොට ඔයගලන්ගේ උත්තරේ ඒ කියන වචන ටික තියෙන්න ඕනේ පොදු අරමුණක් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරීව කටයුතු කරන සම්පත් සමූහයක් right ඊළඟට ඕගලන්ගේ මොබයිල් ෆෝන් එක මේව එකක් කියන්නේ සිස්ටම් එකක් බවට සත්‍යාපනය කරන්න ගියාම අපි කියන්නේ පොදු අරමුණ වෙන්නේ කමියුනිකේෂන් සංනිවේදනය කියන එක right එතකොට මේ සංනිවේදනය කියන පොදු අරමුණ සාක්ෂාත් කරගන්න එයා පාවිච්චි කරනවා මොන වගේ සම්පත්ද අපි ගාව තියෙනවා මේ මොබයිල් ෆෝන් එක අරගත්තම ස්ක්‍රීන් එක ඊළඟට බටන්ස් ඊළඟට සිම් කාඩ් පත බැටරි එක වගේ සම්පත් පාවිච්චි කරනවා ඒ සම්පත් එකිනෙකට සම්බන්ධයි සහ එකිනෙක අන්තර්ක්‍රියා කරනවා right තිරේ මත අපි මොකක් හරි නම්බර එකක්
ටයිප් කරලා කෝල් බටන් එක ටච් කරාම සිම්පත ආධාරයෙන් තමයි තව කෝල් එකක් තව අනිත් පාර්ශවයත් එක්ක සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ කියන රිසෝසස් ටික සම්පත් ටික එකිනෙක අන්තර්ක්‍රියා කරනවා. කමියුනිකේෂන් කියන පොදු අරමුණ සාක්ෂාත් කරගන්න. රයිට්? එතකොට ඔයගලන්ගේ උත්තරේ ඒ ඔය කියන කරුණු ටික එකතු වෙලා තියෙනවා. සම්පත් තියෙනවා මෙන්න මේ දේවල්. පොදු අරමුණ තමයි sannivedanaය. sannivedanaya සාක්ෂාත් කරගන්න තමයි මෙන්න මේ කියන සම්පත් මේ ආකාරයෙන් හැසිරෙන්නේ. පැහැදිලිද? රශ්මික නැහැ. එතන පුතේ රශ්මික එතන කියලා තියෙන්නේ ඉහත අර්ථ දැක්වීම පාවිච්චි කරලා ඔයාට සාක්ෂාත් කරන්න කියලානේ. right? එතකොට ඔයා input process output කතාව කියන්න ගියොත් ප්‍රශ්නෙට අදාළව උත්තරේ වර්ධිනවා. right? එතකොට ප්‍රශ්නෙට අදාළව තමයි අපිට උත්තරේ දෙන්න වෙන්නේ. right? මෙතන තියෙන ඉහත ඒ කොටසේ යෝජිත අර්ථ දැක්වීම යොදා ගනිමින් ජංගම දුරකථනයක් යන පද්ධතියක් බව පෙන්වා දෙන්න. එතනයි අවුල වෙන්නේ. පැහැදිලිද රශ්මිත? හරි. ඊළඟට ඔයගලගෙන් අහනවා විවෘත පද්ධතියක්ද සංවෘත පද්ධතියක්ද කියලා. මේක විවෘත පද්ධතියක්. ළමයි මම මේ කතා කර ඉන්නකොට එකපාරට ඕෆ් වෙයි. right? ඒතර මම මොබයිල් එකකින් එනවා. right? මේකේ උත්තරේ තමයි විවෘත පද්ධතියක්. මේක සත්‍යාපනය කිරීමට අදාළව අපිට කතා කරන්න තියෙන්නේ මේ මොබයිල් ජංගම දුරකථනය අවට ලෝකයක් සමග නැත්නම් එයාගේ පරිසරයක් සමග අන්තර්ක්‍රියා සිදු කරනවා කියන්නේ. right? එතකොට ඒ පොයින්ට් එක ලියුණා නම් ඇති. මේ විවෘත පද්ධතියකේ ජංගම දුරකථනය එහි පරිසරය සමග අන්තර්ක්‍රියා සිදු කරයි. අවශ්‍ය නම් ඔයාට ඒක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්. ජංගම දුරකථනයේ තවත් ඇමතුමක් ගන්නා විට ලෝකයේ තවත් තැනක සිටින පුද්ගලයෙකු හා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පරිසරය හා සම්බන්ධ වීම සිද්ධ කරනවා කියන එක. right? ඒතර ඔය පොයින්ට් දෙක. හොඳට මතක තියාගන්න ඔය ඔව්ද නැද්ද එහෙම නැත්නම් මොකක් හරි උත්තර දෙකක් දීලා මේ උත්තරේද කියලා අහන්නේ වගේ ඒ අහන උත්තරේ මුලින් හරියට දෙන්න. දැන් මෙතන අහනවනේ සංවෘතද විවෘතද කියලා. ඒතකොට ඒක පැහැදිලිව කියන්නේ මේක විවෘත පද්ධතියකි. ඒකට වෙනම ලකුණු තියෙනවා. ඊට පස්සේ තමයි අපි සත්‍යාපනය කරනවා කියන දේවල් ටික කරන්නේ. right? ඒකට වෙනම ලකුණු හම්බ වෙනවා. ඒතර මේක දීලා තියෙන එක ලකුණු. right? හරි. ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහලා තියෙන ප්‍රශ්න දෙකේ තියෙන්නේ මේ පරිශීලකයෙකුට අදාළව තියෙන අවශ්‍යතාවන් දෙකක් දීලා ඒක කාර්යබද්ධ අවශ්‍යතාවක්ද කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක්ද කියලා හොයාගන්න. ඒතර පළවෙනි එකේ තියෙනවා පරිශීලකයෙකුට ජංගම දුරකථනය භාවිතා කර දුරකථන ඇමතුමක් ලබා ගැනීමට හැකි විය යුතුය. ඉතින් බොහොම පැහැදිලිව කාර්යබද්ධ අවශ්‍යතාවයක් නේද? ඒක තමයි යාගේ පොදු අරමුණ වෙන්නේ. right? ඒ කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතාවයක්. එතකොට ඔයාලා ලියන්න ඕනේ කාර්යබද්ධ අවශ්‍යතාවය කියලා සත්‍යාපනය කිරීම